හරි දැන් මේ වෙද්දී අපි ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය යටතේ මුලින්ම කතා කරුවා ස්කන්ධ දෙකක් අතර ක්‍රියා කරන බලය පිළිබඳ. අපිට ඒක ලැබුණා නිව්ටන්ගේ සාරු ගුරුත්වාකර්ෂණ නියමය. පැහැදිලිනේ. නිව්ටන්ගේ සාරු ගුරුත්වාකර්ෂණ නියමයෙන් කියන්නේ ඕනෑම ස්කන්ධ දෙකක් අතර ක්‍රියා කරන ගුරුත්වාකර්ෂණ බලය එම ස්කන්ධයන්ගේ ගුණිතයට අනුලෝමව සමානුපාතික වන අතර ඒවා අතර දුරෙහි වර්ගයට ප්‍රතිලෝමව සමානුපාතික වේ කියන කාරණා. ඒ අනුව අපි ගත්ත ප්‍රකාශනයක් F සමානයි කැපිටල් G m1 m2 බෙදීම r වර්ග. එතකොට කැපිටල් G උනේ සමානුපාතික නියතය. ඒක ඉතා වැදගත්. ඒක අපි හඳුනාගත්තේ සාර්ව ගුරුත්වාකර්ෂණ නියතය වශයෙන්. ඒකගේ ආවේ 6.67 වැඩි කිරීම 10^11ක් නිව්ටන් වර්ග මීටර් ඒ වගේම kg ඍණ 2 කියලා අපිට ආවේ. ඒක ඒ වගේම ඊට පස්සේ අපි කතා කරුවා ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක ප්‍රබලතාවය නැත්නම් ඒක කොච්චර බලපෑමක් ඇති කරනවද ස්කන්ධ මත කියන කාරණේ පැහැදිලි කරගන්න ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය කියන්නේ. යන ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය අපි අර දැක්ුවේ යම් ලක්ෂයක කියන්නේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක යම් ලක්ෂයක ගුරුත්වාකර්ෂණ තීව්‍රතාවය කියන්නේ එම ලක්ෂය මත තිබූ ඒකක ස්කන්ධයක් මත බලය. එම ලක්ෂය මත තිබූ ඒකක ස්කන්ධයක් මත බලය. ඒක තමයි ගුරුත්වාකර්ෂණ තීව්‍රතාවය. ඉතින් ඒකක ස්කන්ධයක් මත බලය වැඩි නම් ඒ ලක්ෂයේ තීව්‍රතාවය වැඩි අගයක් කියලා අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. හරි කොහොම හරි ඊට පස්සේ අපි ආවා ගුරුත්වාකර්ෂණ විභවය කියන කාරණය සහ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය. ඒකට අපි කිව්වා මේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් තුල ස්කන්ධයක් තිබ්බහම ඒ ස්කන්ධය මත බල ඇති වෙනවා. බල ඇතිවීමත් එක්ක ඒ ස්කන්ධවලට ශක්තියින් හම්බ වෙනවා. ස්කන්ධවල ශක්තියින් කපලා වෙලා අපිට අවසානයේදී ඒවා සතු ශක්තියක් බලාගත්ත හැකි. ඒක තමයි අපි ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය කියලා ගත්තේ. ගුරුත්වාකර්ෂණ විභවය කියන්නේ ඒකේ මූලික තත්ත්වයක්. ඒ කියන්නේ අපි ඒකක ස්කන්ධයක් සඳහා දැක්වීමක් තියෙන්නේ. ඒ අනුවත් යම් ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක අපි ලක්ෂයක් තෝරගත්තොත් ඒ ලක්ෂය මත ගුරුත්වාකර්ෂණ විභවය කියලා කියන්නේ අනන්තයේ සිට එම ලක්ෂයට ඒකක ස්කන්ධයක් රැගෙන කළ යුතු කාර්ය ප්‍රමාණය. අනන්තයේ සිට එම ලක්ෂයට ඒකක ස්කන්ධයක් රැගෙන කළ යුතු කාර්ය ප්‍රමාණය තමයි ගුරුත්වාකර්ෂණ විභවය කියලා කියන්නේ. ඒ අනුව අනන්තයේ ඉඳලා යම් සිම්පල් m ස්කන්ධයක් ගෙන આવොත් එයාගෙත් අපි කාර්ය ප්‍රමාණයක් කරන නිසා එයාගේ ගබඩා වෙනවා ශක්තියක්. එතකොට අර ඒක තමයි ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය කියලා කියන්නේ. එතකොට විභවය කියන එක දන්නවනම් විභවය කියන්නේ එක ස්කන්ධයක ශක්තිය නැත්නම් ගබඩා වෙන ශක්තිය වශයෙන් ගත්තොත් එක ස්කන්ධයක. එහෙනම් m ස්කන්ධයක කොච්චරද කියලා අපිට ගත්ත එක අපි ගත්තේ විභවය වැඩි කරනවා ස්කන්ධයගේ m වල bm කියලා අපිට ආවේ. එතකොට විභවය සඳහා සූත්‍රයකුත් ගත්ත අපි මතක ඇති ගුරුත්වාකර්ෂණ විභවය ඍණ gm බෙදීම r කියලා. ඒ ටික අපි පැහැදිලි කරගත්තා. දැන් අපි ඉන්න හදන්නේ අවසාන කොටස් ටිකට. අතර මූලික સિદ્ધාන්ත දැන් ඉවරයි. දැන් ඒකේ යෙදීම් වශයෙන් තමයි ඉස්සරහට තියෙන්නේ. එතකොට අද මුලින්ම අපිට කතා කරන්න තියෙනවා මේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය හා ගුරුත්වජ ත්වරණය අතර සම්බන්ධය. ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය අපි ඒක සංකේත කෙරුවේ G වලින්. ඒකේ ඒකකාවෙත් නිව්ටන් කිලෝග්‍රෑමයට එහෙම නැත්නම් ms ඍණ 2. නිව්ටන් කිලෝග්‍රෑමයට එහෙම නැත්නම් ms ඍණ 2. එතකොට ඒ ඒකකවල කතන්දරකුත් තියෙනවා. මෙතන මේ ත්වරණයක් තියෙනවද කියන කාරණා. ඒකයි බලන්න හදන්නේ ගුරුත්වාකර්ෂණ තීව්‍රතාවය හා ගුරුත්වජ ත්වරණය අතර සම්බන්ධයක් අපි ගන්නෙ. ඉතින් මේක ඇත්තටම ගොඩාක් අපිට වැදගත් වෙන්නේ පෘථුවිය හා සම්බන්ධව. පෘථුවිය හා සම්බන්ධව. ඒකෙදි අපි මේ ගොඩක් කතා කරන්නේ ගුරුත්වජ ත්වරණය කියන කතාව. කොහොමද ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රවල වැඩිම බලපෑමක් වැඩිම කොටසක් අයිති වෙන්නේ පෘථුවිය හා සම්බන්ධව වෙන ග්‍රහ ලෝක වලට වඩා. ඒ නිසා මුලින්ම ගත්තොත් එහෙම මේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය හා ගුරුත්ව ත්වරණය අතර සම්බන්ධය ගන්න අපි පෘථුවිය සලකලා අපිට මේක ගත්තේ. හරි මුලින්ම මාතෘකාව ලියලාම පටන් ගමු. ඒකෙදි අපි මෙහෙම ලියමු මේ පෘථුවිය අවට ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය පිළිබඳ අපි අධ්‍යයනය කරන්නේ. ඒ යටතේ තමයි ඔය සම්බන්ධතාවයක් ගන්න. එහෙනම් ලියන්න පෘථිවි ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය කියලා මාතෘකාවක් පොඩි
අතව දාගත්ත එක පෘථිවි ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය. පෘථිවි ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය කියලා දාගන්න. පෘථිවි ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය. පෘථිවි ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය. පෘථිවි ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය. පෘථිවි ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය. හරි නේද? හරි. ඒ යටතේ අපි අනුමානයක් වශයෙන් දාගන්න පෘථිවි ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය කියලා ඉවර පස්සේ යටින් දාගන්න ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය හා ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය හා ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය හා ගුරුත්වජ ත්වරණය අතර සම්බන්ධය. ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය හා ගුරුත්වජ ත්වරණය අතර සම්බන්ධය. ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය හා ගුරුත්වජ ත්වරණය අතර සම්බන්ධය. හරි. ගුරුත්වාකර්ෂණ තීව්‍රතාවය හා ගුරුත්වජ ත්වරණය අතර සම්බන්ධය. මම මේකෙදි මුලින්ම ගන්නම් ගුරුත්වාකර්ෂණ තීව්‍රතාවය. දැන් අපි දන්න කතන්දරයක් තියෙන්නේ. මම මෙහෙම කැපිටල් M ස්කන්ධයක් සැලකුවොත් එහෙම මේ ස්කන්ධය ඉඳලා සිම්පල් R දුරින් පිහිටි ලක්ෂයක කේන්ද්‍රය ඉඳලා සිම්පල් R දුරින් පිහිටි ලක්ෂයක මම ලියන්නම් ගුරුත්වාකර්ෂණ තීව්‍රතාවය G කියන එක ගත්තොත් G සමාන වෙන්නේ මොකේද? කැපිටල් G කැපිටල් M බෙදීම R වර්ගයටනේ. කොහොමද අපි ගුරුත්වාකර්ෂණ තීව්‍රතාවය ලියන්නේ? මෙතන කිලෝග්‍රෑම් එකක් තියලා ඒක මත බලය ලියවනම් හරි. ඒක කිලෝග්‍රෑම් එකක් තිබ්බට පස්සේ බලය ලියන්න පුළුවන් F සමානයි G M එක M2 බෙදීම R වර්ගය. F කියලා කියන්නේ ගුරුත්වාකර්ෂණ තීව්‍රතාවය. ඒක අපි සංකේත කරන්නේ සිම්පල් G වලින්. G M එක M2 කියද්දි මේක ස්කන්ධයක් කැපිටල් M අනික කිලෝ 1යිනේ. කිලෝ 1යි බෙදීම R වර්ගය. පැහැදිලිද? හරි. පොඩක් ඉන්න දැන්. ඔන්න ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවයේ මේ ලක්ෂ්‍යය. පැහැදිලිද? මේ ලක්ෂ්‍ය ගුරුත්වාකර්ෂණතාවය. අපි මේක P කියලා ඕනනම් ගමු. P ලක්ෂ්‍ය මත ගුරුත්වාකර්ෂණතාවය. මම ඔය ලක්ෂ්‍ය මතම ඕකම මම ගන්නෙ ඔය ලක්ෂ්‍ය මතම සිම්පල් M ස්කන්ධයක් තියෙනවා. මම බලමු P R දුරින් පිට ලක්ෂ්‍ය. මෙතන මම සිම්පල් M ස්කන්ධයක් තිබ්බොත් එහෙම හොඳට තේරුම් ගමු. සිම්පල් M ස්කන්ධයක් තිබ්බොත් ඒ ඔය ස්කන්ධය මත ගුරුත්වාකර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙනවනේ. දැන් මේ කතාව ඉවරයි ඈ. මේක ඉවරයි. දැන් අපි මේ ස්කන්ධේ කේන්ද්‍රය සිම්පල් R දුරින් පිට ලක්ෂයක සිම්පල් M ස්කන්ධයක් තියෙනවා. මේ සිම්පල් M ස්කන්ධය මත බලයක් ක්‍රියාත්මක වෙන අපි ඒක දන්නවා ගුරුත්වාකර්ෂණ බලය F කියන එක. ගුරුත්වාකර්ෂණ බලය F පැහැදිලිනේ. මට F කියන එක ලියන්න පුළුවන් ගුරුත්වාකර්ෂණ බලය F සමානයි කැපිටල් G M සිම්පල් M බෙදීම R වර්ගය. පැහැදිලිනේ. මේ බලය තියෙන මේ පැත්තට. දැන් මේ බලය නිසා මෙයාට හම්බ වෙනවා ත්වරණයක්. මේ බලය නිසා මෙයාට හම්බ වෙනවා ත්වරණයක්. ඒ ත්වරණය අපි හොයමු බලන්න ඉස්සෙල්ලා. මම ඒ සඳහා දානවා සිම්පල් M ට F සමානයි MA මේ පැත්තට. F සමානයි MA. F කියන්නේ G කැපිටල් M සිම්පල් M බෙදීම R වර්ගයේ ගුරුත්වාකර්ෂණ බලය සමානයි MA. එහෙනම් M ටෙන් කැපිලා ගියාම අපිට එනවා P ලක්ෂ්‍ය මත තිබූ ස්කන්ධය මත ත්වරණය GM බෙදීම R වර්ගය. පැහැදිලිද? GM බෙදීම R වර්ගය. දැන් මේ ත්වරණය හම්බෙන්නේ ගුරුත්වාකර්ෂණ බලය නිසා, බලය හේතු කොටගෙන නිසා. අපි මේ ත්වරණයට නමක් කියනවා ගුරුත්වජ ත්වරණය කියලා. පැහැදිලි? ගුරුත්වජ ත්වරණය. ගුරුත්වාකර්ෂණ බලයෙන් හම්බෙන ත්වරණය නිසා ඒක ගුරුත්වජ ත්වරණය වෙනවා. ගුරුත්වජ ත්වරණය. ඒ නිසා ඒක අපි සංකේත කරන්නේ G වලින් කියලා අපි දන්නවා. ගුරුත්වජ ත්වරණයයි ගුරුත්වාකර්ෂණ තීව්‍රතාවය කියන එක එකම අගයක් කියලා මේකෙන් පැහැදිලි. ඔව් එතකොට අපිට පැහැදිලි වෙනවා දැන් මෙතන අපි හෙව්වේ සිම්පල් M මත ඇතිවන ත්වරණය. ඒ ත්වරණයේ අගයයි ගුරුත්වාකර්ෂණ තීව්‍රතාවය අගයයි දෙකම එකයි. GM බෙදීම R වර්ගය මේකත් GM බෙදීම R වර්ගය. ඒ කියන්නේ අවසාන වශයෙන් අපිට ගත්ත හැකි
ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක යම් ලක්ෂයක ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය කියලා කියන්නේ. ගුරුත්වාකර්ෂණ තීව්‍රතාවය කියන්නේ ඇත්තටම එම ලක්ෂයේදී වස්තුවක ත්වරණය ඇත්තටම නැත්නම් ගුරුත්වජ ත්වරණය අගයම. එම ලක්ෂ්‍ය මත ගුරුත්ව ත්වරණය අගය කියුවේ ඒක අපිට. දැන් ගුරුත්ව ත්වරණය අගය කියලා එකක් එහෙම ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයකට යම් ලක්ෂයකට නෑ ඇත්තටම. අපි ස්කන්ධයක් තිබ්බොත් තමයි යාට ඒ ත්වරණයක් හම්බෙන්නේ. ස්කන්ධයක් තිබ්බොත් ත්වරණයක් හම්බෙනවා. එතකොට ඒ ත්වරණයේ අගය තමයි අතරම ශේෂ තීව්‍රතාවයට සමාන වෙන්නේ. පැහැදිලි මේක කල්පනා කරලා බැලුවොත් හරි. මොකද ගුරුත්වාකර්ෂණ තීව්‍රතාවය කියලා කියන්නේ ඒකක ස්කන්ධයක් මත බලන්නේ. ඒකක ස්කන්ධයක් මත බලන්නේ. දැන් ත්වරණය කියලා කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් බලන්න කල්පනා කරලා දැන් F සමානයි ma. F සමානයි ma. එහෙනම් A කියලා කියන්නේ F බෙදීම m. F බෙදීම m. කියන්නේ ඒකක ස්කන්ධයක් මත බලීම තමයි. පැහැදිලිද? ඒකක ස්කන්ධ මත බලීම තමයි. ඒ නිසා දෙකම එකම රාශියක් අතරම තියෙන්නේ. අගයන් ගත්තා සමාන වෙලා තියෙන එකයි. හරි. එහෙනම් උතන ওই කතාව අපිට යන්න තියෙන්නේ. මෙහෙම ලියා ගන්නකො. යට ලියන්න කැපිටල් M ස්කන්ධයක කේන්ද්‍රයේ සිට සිම්පල් R දුලින් පිහිටි ලක්ෂයක සිම්පල් R දුලින් පිහිටි P නම් ලක්ෂයක් සලකමු. කැපිටල් M ස්කන්ධයක කේන්ද්‍රයේ සිට සිම්පල් R දුලින් පිහිටි P නම් ලක්ෂයක් සලකමු. හරි. මේක ඇඳ ගන්නකො ඉස්සෙල්ලා. මේක ඇඳ ගන්නකො දෙක. P නම් ලක්ෂයක් සලකමු කියලා මේක ඇඳ ගන්න. හරි. ඉතින් ලියන්නේ එහෙනම් මෙම ලක්ෂ්‍ය මත ගුරුත්වාකර්ෂණ ශේෂ තීව්‍රතාවය. මෙම ලක්ෂ්‍යයේ ගුරුත්වාකර්ෂණ ශේෂ තීව්‍රතාවය සිම්පල් G නම් මෙම ලක්ෂ්‍යයේ ගුරුත්වාකර්ෂණ ශේෂ තීව්‍රතාවය සිම්පල් G නම් යන G සමානයි කැපිටල් G කැපිටල් M බෙදීම R වර්ගය. මේක අපිට ගන්න පුළුවන් මෙතන කිලෝ එකක ස්කන්ධයක් තියලා ඒක මත බලය ලියවනම් හරි නේද? එහෙනම් ලියන්න සිම්පල් G සමානයි GM බෙදීම R වර්ගය. හරි නේද? හරි. ඒක පැහැදිලි. දැන් අපි ගුරුත්වජ ත්වරණය කියන කතාවට යමු. ඔන්න කැපිටල් M ස්කන්ධයේ කේන්ද්‍රයේ සිට සිම්පල් R දුලින් පිහිටි P ලක්ෂයක ගුරුත්වාකර්ෂණීයතාවය GM බෙදීම R වර්ගය කියලා අපිට ආවා. හරි. දැන් ලියන්න මෙම ලක්ෂ්‍ය මත සිම්පල් M ස්කන්ධයක් ලැබුවේයි සිතමු. මෙම ලක්ෂ්‍ය මත සිම්පල් M ස්කන්ධයක් ලැබුවේයි සිතමු. නැවත මේක අඳ ගන්නු. මෙම ලක්ෂ්‍ය මත සිම්පල් M ස්කන්ධයක් ලැබුවේයි සිතමු කියලා ඕක අඳ ගන්න. දැන් සිම්පල් M ස්කන්ධයක් කියලා තියෙනවා. මෙම ලක්ෂ්‍ය මත සිම්පල් M ස්කන්ධයක් ලැබුවේයි සිතමු.
හරි නේද? ඔව්. එහෙනම් සිම්පල් m ස්කන්ධය මත ක්‍රියා කරන ගුරුත්වාකර්ෂණ බලය ලියලා ඒ ගුරුත්වාකර්ෂණ බලය නිසා සිම්පල් m ට හම්බෙන ත්වරණය අපි ලියමු. ඒක තමයි ගුරුත්ව ත්වරණය කියලා කියන්නේ. ඒ අගය මේකට සමාන කියලා පෙන්වන්නයි යන්නේ. හරි කියන්නේ එහෙනම් සිම්පල් m මත ක්‍රියා කරන ගුරුත්වාකර්ෂණ බලය සිම්පල් m මත කැපිටල් M ගෙන් කියවත් කමක් නැහැ. සිම්පල් m මත කැපිටල් M ගෙන් ක්‍රියා කරන සිම්පල් m මත කැපිටල් M ගෙන් ක්‍රියා කරන ගුරුත්වාකර්ෂණ බලය කැපිටල් F සමානයි G කැපිටල් M සිම්පල් M බෙදීම R වර්ගයේ v කියලා ගන්න. මේ පැත්තට දාන්න. R වර්ගයේ v. කැපිටල් F සමානයි G M බෙදීම R වර්ගයේ v. මෙම බලය නිසා සිම්පල් M ට හිමිවන ත්වරණය සිම්පල් M ට හිමිවන ත්වරණය සිම්පල් A නම් මෙම බලය නිසා සිම්පල් M ට හිමිවන ත්වරණය සිම්පල් A නම් අතලියන් දෙන යටින් සිම්පල් M ට F සමානයි M යොදමු. මේ පැත්තට එහෙනම් G කැපිටල් M සිම්පල් M බෙදීම R වර්ගය තමයි බලය සමානයි M වරක් A ට. M ට M කැපලා යන්න. A සමාන වෙනවා GM බෙදීම R වර්ගය. එකක් ගන්න. මේක අරගෙන මෙතෙන් එන්න. සිම්පල් M ට F සමාන MA දැම්ම අපි. ඒතර GM M බෙදීම R වර්ගය සමානයි MA. M ට M කැපලා ගියාම A සමානයි GM බෙදීම R වර්ගය. මේ පැහැදිලිනේ. A සමානයි GM බෙදීම R වර්ගය. මේක සිම්පල් එකට හම්බෙන්නේ ගුරුත්වාකර්ෂණ බලය නිසා. ඒ නිසා අපි මේක හඳුනා ගන්නවා ගුරුත්වජ ත්වරණය වශයෙන්. පැහැදිලිද? ගුරුත්ව ත්වරණය මේකෙන් පැහැදිලි අපිට යම් ලක්ෂයක ශේෂ තීව්‍රතාවය අගයයි ගුරුත්ව ත්වරණය අගයයි ගත්තාම විශාලත්වය ගත්තාම සමානයි. ඒ වගේම දිශා ගත්තත් සමානයි අතර. දිශාවත් සමානයි. පැහැදිලිද? හරි. එහෙනම් ලියන්න යටින් මෙය ගුරුත්වජ ත්වරණය. මොකද ගුරුත්වාකර්ෂණ බල නිසා හම්බෙන ත්වරණය. ඒ නිසා ඒක ගුරුත්ව ත්වරණය කියලා කියනවා. මේ ගුරුත්වජ ත්වරණය. හරි දාන්න ඒ අණුව ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක යම් ලක්ෂයක ගුරුත්වජ ත්වරණයේ අගය නැත්නම් ගුරුත්වජ ත්වරණය එහෙම දාමු අපි අගය විතරක් නෙමෙයි දිශාවක් තියෙනවා. ඒ අනුව ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක යම් ලක්ෂයක ගුරුත්වජ ත්වරණය කමාවක් එම ලක්ෂයේහි ගුරුත්වාකර්ෂණ ශේෂ තීව්‍රතාවයට සමාන වේ. හරි නේද? ගුරුත්වාකර්ෂණ තීව්‍රතාවයට ගොයන්නල් ගන්නවත් කමන්නේ. ගුරුත්වාකර්ෂණ තීව්‍රතාවයට සමාන වෙනවා. දැන් මේක වැදගත්ම දේ මෙච්චරයි. මේකෙදි විභාග ගැටලුවක්දී අපිට අහන්නේ මේ යම් පෘථුවිය හරි ස්කන්ධයක් හරි දීලා ආධුනික පීඩ ලක්ෂයක ගුරුත්වජ ත්වරණයට අගය ලියන්න. එහෙම නැත්නම් අගයන් සංසන්දනය කිරීම වගේ වැඩකට යන්නේ. ඒතර ගුරුත්ව ත්වරණය සඳහා සමීකරණය ඇත්තටම මේක නෙන්නේ. GM බෙදීම R වර්ගය. මේක කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ කියන එක මම මේ කියන්නේ. මේක අපිට හදලා ගත්ත හැකි අර ගුරුත්වාකර්ෂණ ශේෂ තීව්‍රතාවය අපි ලිව්වේ කිලෝ එකක් තියලා ඒක මත බලෙන් ලිව්වේ. ඒ වගේම
ගුරුත්වජ තොරණ ඇහුවොත් එහෙම යම් ලක්ෂයක එතනත් කිලෝ එකක් තියලා ඒක මත බලයම ලියන්නේ. ඒක එතකොට අපිට ලැබෙන ගුරුත්වාකර්ෂණ තීව්‍රතාවය ඒකම තමයි ගුරුත්ව තොරණ. පැහැදිලිද? හරි. යන්න නැටින් එහෙනම් තරුවක් දාලා එබැවින් ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක යම් ලක්ෂයක ගුරුත්වජ තොරණ ඇසූ විට එබැවින් ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක යම් ලක්ෂයක ගුරුත්වජ තොරණ ඇසූ විට එම ලක්ෂය මත 1 kg ස්කන්ධයක් තබා කිලෝ එකක් 1 kg ස්කන්ධයක් තබා ඒ මත බලය ලිවීමෙන් 1 kg ස්කන්ධයක් තබා ඒ මත බලය ලිවීමෙන් ගුරුත්වජ තොරණයට අගයක් ගත හැකියි. ඒ මත බලය ලිවීමෙන් ගුරුත්වජ තොරණයට අගයක් ගත හැකියි. පැහැදිලි නේද? ගුරුත්ව තොරණයට අගයක් ගන්න පුළුවන්. හරි. ඒ ටික දැන් පැහැදිලි. තාමත් වැදගත් කාරණයක් අපි පැහැදිලි කරගත්තා. දැන් අපි තව එකක් මෙතනින්ම යනවා. මේ විභාගයේදී විශේෂයෙන් වැදගත් වෙන කතාවක්. ඒකට තරුවක් දාගමු. මෙන්න මේ කතාව. දැන් අපි හිතමුකෝ පෘථුවිය. පෘථුවියේ ස්කන්ධය මම ගන්නම් කැපිටල් M කියලා. පෘථුවියේ අරය මම ගන්නම් කැපිටල් R කියලා. මෙන්න බලන්න. පෘථුවිය මෙහෙම ඇඳුත් එහෙම. ඔන්න ඔය විදිහට ගත්තොත් මෙන්න පෘථිවි ස්කන්ධයේ කැපිටල් M, පෘථිවි අරයේ කැපිටල් R. එහෙනම් පෘථිවි පෘෂ්ඨය මත ලක්ෂයක ගුරුත්වජ තොරණය මම ලියුවොත් පෘථිවි පෘෂ්ඨය මත ලක්ෂයක් සලක ඒකේ ගුරුත්ව තොරණ ලියුවොත් අපි දන්නවා G සමාන වෙනවා. දැන් කොහොමද ලියන්නේ? පෘථිවි පෘෂ්ඨය මත ලක්ෂයේ ගුරුත්ව තොරණ හරනවා නම් ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණ තීව්‍රතාවයගේමයි. කිලෝ එකක් තියලා බලය ලියවන හරි. ඒ කියන්නේ මෙහෙම තියෙනවා. මම මෙතන කිලෝ එකක ස්කන්ධයක් තියෙනවා. ඒක මත බලය ලියුවොත් ඒකම තමයි ගුරුත්වජ තොරණය, ගුරුත්වාකර්ෂණ තීව්‍රතාවය. එහෙනම් බලය වෙන්නේ G කැපිටල් M වරක් කිලෝ එක බෙදීම R වර්ගය. එතකොට මෙතන කැපිටල් R වර්ගය වෙනවා පෘථිවි අරේ කැපිටල් R නිසා. පැහැදිලිද? හරි. එහෙනම් ඒක අරගෙන ගත්තොත් මෙතන සිම්පල් G කියලා කියන්නේ පෘථිවි පෘෂ්ඨය මත ගුරුත්ව තොරණය කියලා කියන්නේ කැපිටල් G කැපිටල් M තමයි පෘථිවි ස්කන්ධය වරක් කිලෝ 1 බෙදීම R වර්ගය කියන්නේ. එතකොට පෘථිවි අරේ දානවා කැපිටල් R වර්ගය. පැහැදිලිද? හරි. මෙතනින් අපිට සම්බන්ධයක් එනවා සිම්පල් G R වර්ගය සමාන වෙනවා GM ට. මේකයි වැදගත්කම මේ අපිට පෘථිවි ගුරුත්වාකර්ෂණ ආශ්‍රිත ගැටලුවලදී ගොඩක් වෙලාවට මෙන්න මේ GM වල අගය දෙන්නේ නැහැ. පැහැදිලිද? සමහරවිට M දුන්නත් කැපිටල් G වල අගය දෙන්නේ නැති අවස්ථා තියෙනවා. එතකොට මේ GM පදේ දුන්නේ නැති අවස්ථාවක ඒකට දෙන්නේ පෘථිවි පෘෂ්ඨය මත ගුරුත්වජ තොරණ. හෝ වෙන ලක්ෂයක ගුරුත්ව තොරණ වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් ඒ විදිහට අපිට ගලප ගන්න වෙනවා. වෙන ලක්ෂයක් දුන්නොත් ඒ දුර තමයි වෙනස් කරන්න වෙන්නේ අපිට. ගුරුත්ව තොරණ අගය දෙනවා පෘථිවිය අරය. එහෙම නැත්නම් ඒ තැන්න තියෙන අරය දුර දෙනවා. ඒතර ඒ ආශ්‍රයෙන් අපිට මේකට අගයක් ගන්න හැකියි. එහෙනම් මේක ගැටලුවදී තමයි හොඳටම තේරෙන්නේ. මේ අගේ නොදුන්නට ගැටලුවක් නැහැ. මේකයි දීලා තියෙනවා. පැහැදිලිද? හරි. ඒක අපි යොදා ගන්නවා ගැටලු හදද්දී. එහෙනම් මෙහෙම ලියන්න. යටින් ලියන්න තරුවක් දාලා. පෘථිවි ස්කන්ධයේ කැපිටල් M ද පෘථිවි ස්කන්ධයේ කැපිටල් M ද පෘථිවි ස්කන්ධයේ කැපිටල් M ද පෘථිවි ස්කන්ධයේ කැපිටල් M ද
අරය කැපිටල් ආර්ද නම් අරය කැපිටල් ආර්ද නම් අරය කැපිටල් ආර්ද නම් අරය කැපිටල් ආර්ද නම් පෘථිවි පෘෂ්ඨය මත ලක්ෂයක අරය කැපිටල් ආර්ද නම් පෘථිවි ස්කන්ධ කැපිටල් M ද අරය කැපිටල් ආර්ද නම් පෘථිවි පෘෂ්ඨය මත ලක්ෂයක පෘථිවි පෘෂ්ඨය මත ලක්ෂයක පෘථිවි පෘෂ්ඨ මත ලක්ෂයක ගුරුත්වජ ත්වරණය සැලකූ විට පෘථිවි පෘෂ්ඨ මත ලක්ෂයක ගුරුත්වජ ත්වරණය සැලකූ විට හරි කියලා මෙන්න මේක ඇඳලා මේකත් අරගෙන මේකත් ගන්න. මොකක්ද ගන්න? ඔව් හරි නේද? හරි ඊළඟට එතන එහෙනම් සිම්පල් G සහ කැපිටල් R දන්නා විට සිම්පල් G සහ කැපිටල් R දන්නා විට සිම්පල් G සහ කැපිටල් R දන්නා විට ඉහත සම්බන්ධයෙන් GM මෙතන කැපිටල් G සහ කැපිටල් M ගුණිතය GM සඳහා අගයක් ගත හැකියි. කැපිටල් G සහ කැපිටල් M ගුණිතය සඳහා අගයක් ගත හැකියි. GM සඳහා අගයක් ගත හැකියි. දැන් දාන්න ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර ගැටලු විසඳීමේදී මෙම සම්බන්ධය වැදගත්. මේ වැදගත් කියලා ගන්න. මේ වැදගත්. ගුරුත්වාකර්ෂණ ගැටලු සැදීමේදී මේ වැදගත්. හරි නේද? ඔන්න අපි ගුරුත්වාකර්ෂණ තීව්‍රතාවය සහ ගුරුත්වජ ත්වරණ අතර සම්බන්ධය ගත්තා. දැන් අපිට තියෙන්නේ පෘථිවිය අවට ගුරුත්වාකර්ෂණ විභවය කියන කතාව ගන්න. ඉතින් ඒක අරකම තමයි. අපි ගත්තා කැපිටල් M ස්කන්ධයක කේන්ද්‍රය සිට සිම්පල් R දුරින් පිට ලක්ෂයක ගුරුත්වාකර්ෂණ විභවය කියන්නේ ඍණ GM බෙදීම R කියලා. පෘථිවිය කියන්නේත් ওই කතාව තමයි. පෘථිවිය අරය කැපිටල් R විච් ඒකාකාර ඝන ගෝලයක් කියලා අපි සැලකුවොත් එහෙම ස්කන්ධ කැපිටල් M විච් පෘථිවියේ කේන්ද්‍රය සිට සිම්පල් R දුරින් පිට ලක්ෂයක ගුරුත්වාකර්ෂණ විභවය නම් ඍණ GM බෙදීම සිම්පල් R. පෘථිවි පෘෂ්ඨය මත නම් ඍණ GM බෙදීම කැපිටල් R වෙනවනේ. කේන්ද්‍රය සිට තියෙන දුරනේ ගන්න ඕනේ. පෘථිවි පෘෂ්ඨය මත නම් ඍණ GM බෙදීම කැපිටල් R. සිම්පල් R දුරින් පිට ලක්ෂයක ඒ කියන්නේ පෘථිවියේ අරයට වඩා දුරින් පිට ලක්ෂය සිම්පල් R කියලා කියන්නේ. අභ්‍යන්තරයේ ලක්ෂයක අපි ගුරුත්වාකර්ෂණ බල ලියන්න දන්නේ නැහැ. හරි එහෙනම් ලියන්න තවත් පොඩි අනුමාතෘකාවක්. පෘථිවියේ අවට ගුරුත්වාකර්ෂණ විභවය. පෘථිවියේ අවට ගුරුත්වාකර්ෂණ විභවය. පෘථිවියේ අවට ගුරුත්වාකර්ෂණ විභවය. පෘථිවිය අවට ගුරුත්වාකර්ෂණ විභවය. පෘථිවිය අවට ගුරුත්වාකර්ෂණ විභවය. යට ලියන්නේ නම් පෘථිවිය අවට ගුරුත්වාකර්ෂණ විභවය කියලා ලියලා පෘථිවිය
ස්කන්ධයේ කැපිටල් M ද පෘථුවියේ ස්කන්ධයේ කැපිටල් M ද ස්කන්ධයේ කැපිටල් M ද අරය කැපිටල් R ද වන අරය කැපිටල් R ද වන ඒකාකාර ඝන ගෝලයක් ලෙස සැලකූ විට ඒකාකාර ඝන ගෝලයක් ලෙස සැලකූ විට පෘථුවිය ස්කන්ධයේ කැපිටල් M ද අරය කැපිටල් R ද වන ඒකාකාර ඝන ගෝලයක් ලෙස සැලකූ විට ඒ කේන්ද්‍රයේ සිට සිම්පල් R එතන වඩා හොඳයි සිම්පල් R එක විශාල වෙනවා කැපිටල් R ට වඩා ඒ කේන්ද්‍රයේ සිට සිම්පල් R කියලා වහගෙන දාන්න විශාලයි කැපිටල් R සිම්පල් R දුරින් පිහිටි ලක්ෂයක විභවය V නම් 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 මෙන්න මේ රූපය ඇඳගන්න ඇඳලා මෙතන විභවය V කියන එක දාගමු ඍණ G කැපිටල් M බෙදීම සිම්පල් R කියලා. මෙන්න මේක ලියාගන්න මේක අර පෙර පරිදිම තමයි. ඔව් හරි නේද? එතකොට මේකත් අර කතාවම තමයි මොකද්ද පෘථිවි පෘෂ්ඨයේ ඉඳලා ඈතට යාමේදී ගුරුත්වාකර්ෂණ විභවය ක්‍රමයෙන් අඩු වෙනවද වැඩි වෙනවද? පෘථිවි කේන්ද්‍රයේ සිට පෘථිවි පෘෂ්ඨයේ සිට ඈතට යාමේදී අනන්තය දක්වා අපි යනවා කියන්නේ අනන්ත දක්වා යාමේදී ගුරුත්වාකර්ෂණ විභවය මොකද වෙන්නේ? වැඩි වෙනවා. පැහැදිලිද? වැඩි වෙනවා. අපි දන්නවා ඍණ gm බෙදීම r වල r කියන එක වැඩි වෙද්දී මේ සමස්ත පදේ අඩු වෙනවා. හැබැයි ඍණ ලකුණ තියෙන නිසා වටිනාකම අඩු වුණාට ඍණ ලකුණ තියෙන නිසා වැඩිවීම තමයි තියෙන්නේ. පැහැදිලිද? වටිනාකම අඩු වුණාට ඍණ ලකුණ එළියෙන් දැම්ම ගමන් ඍණ ලකුණ සහිතව වටිනාකම අඩු වෙනවා කියලා කියන්නේ සමස්තේ වැඩිවීමක්. පැහැදිලිද? ඒක කතා කරුවා අදිශය කියන කතාවත් එක්ක. ඒ නිසා පෘථිවි පෘෂ්ඨයේ සිට කේන්ද්‍රයේ සිට නෙමෙයි කේන්ද්‍රයේ ඉඳලා පෘෂ්ඨය දක්වා ගුරුත්වාකර්ෂණ විභවයේ හැසිරීම අපි දන්නේ නැහැ. හැබැයි පෘථිවි පෘෂ්ඨයේ සිට ඈතට යාමේදී ගුරුත්වාකර්ෂණ විභවය ක්‍රමයෙන් වැඩි වෙලා අවසානයේදී උපරිමය ලැබෙනවා අනන්තයේදී ඒ උපරිම අගය ශූන්‍යයි. ඒක ලියා ගන්න උතන පෘථිවි පෘෂ්ඨයේ සිට ඈතට යාමේදී පෘථිවි පෘෂ්ඨයේ සිට ඈතට යාමේදී ගුරුත්වාකර්ෂණ විභවය පෘථිවි පෘෂ්ඨයේ සිට ඈතට යාමේදී ගුරුත්වාකර්ෂණ විභවය පෘථිවි පෘෂ්ඨයේ සිට ක්‍රමයෙන් ඈතට යාමේදී ගුරුත්වාකර්ෂණ විභවය නැත්නම් ක්‍රමයෙන් ඕනේ පෘථිවි පෘෂ්ඨයේ සිට ඈතට යාමේදී ගුරුත්වාකර්ෂණ විභවය වැඩි වේ. ගුරුත්වාකර්ෂණ විභවය වැඩි වේ. එහි උපරිම අගය වන ශූන්‍ය අනන්තයේදී ලැබේ. ඒ උපරිම අගය වන ශූන්‍ය අනන්තයේදී ලැබේ. හරි නේද? හරි. ඒකේ අවසාන කැලේ අපි යමු මේ විභවයේම කතාව තමයි විභව ශක්තිය නේද? හරි. එහෙනම් එතරම් ඒකක් දාගමු පෘථිවිය අවට ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය කියලා දාගමු. පෘථිවිය අවට ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය. පෘථිවිය අවට ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය.
පෘථිවිය අවට ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය. පෘථිවිය අවට ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය. අපි දැන් ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය කියන එක දන්නවා. නිසා අර අපි යම් ස්කන්ධයක් සඳහා ගත්ත කතාවම තමයි මෙතනක් තියෙන්නේ. පෘථිවියත් ස්කන්ධයක්. එච්චරයි. පැහැදිලිද? ඔව්. ඒ නිසා ඒ තත්ත්වෙ එහෙමමයි. දැන් මම මේකෙදි මෙහෙම කතාවට යන්න හදන්නේ. හිතන්න පෘථිවි පෘෂ්ඨය මත තියෙනවා කියලා සිම්පල් m ස්කන්ධය. පෘථිවි පෘෂ්ඨය මත සිම්පල් m ස්කන්ධයක් තියෙනවා කියලා හිතන්න. හරි. පෘථිවි පෘෂ්ඨය මත සිම්පල් m ස්කන්ධයක් තියෙනවා. මම මේක අරගෙන යන්න ඕනේ කියලා හිතන්න මට මේක පෘථිවි කේන්ද්‍රයේ සිට සිම්පල් r දුරින් පිට ලක්ෂයකට. يعني මෙහෙම. ඔන්න. සිම්පල් r දුරින් පිට ලක්ෂයකටයි මට මේක අරන් යන්න ඕනේ කියලා හිතන්න. හරිද? ඔන්න සිම්පල් r දුරින් පිට ලක්ෂයක්. හරි. දැන් මම මෙතනදී ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය ලියුවොත් එහෙම මම ඒක ඕනනම් ඊ ලක්ෂය කියලා ගත්තා කමක් නැහැ අපි ඔව්. හරි. මෙහෙම ගමු. මෙතන ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය කොච්චරද? ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය. දැන් සිම්පල් m ස්කන්ධයක් නිසා යාගේ ශක්තියක් ගබඩා වෙනවා ගුරුත්වාකර්ෂණ විභව ශක්තියක්. ඒක කොච්චරද? මෙතන ගුරුත්වාකර්ෂණ විභවය කොච්චරද? විභවය වෙන්නේ ඍණ g කැපිටල් M බෙදීම කැපිටල් R නේ. ඒ කියන්නේ ඒකක ස්කන්ධයක් අනන්තයේ සිට රැගෙන යාමට කළ යුතු කාර්ය ප්‍රමාණය එහෙම නැත්නම් ඒකක ස්කන්ධයක් මත ගබඩා වෙන ශක්තිය. කලකාරේ ගබඩා වෙන්න එපායි. පැහැදිලිද? කලකාරේ ගබඩා වෙන්න ඕනේ. අපි දන්නවා අපි පෙට්ටියක් තල්ලු කරගෙන යද්දී අපි පෙට්ටිය මත කරන කාර්යයක් තියෙනවා. අපි පෙට්ටිය මත කරන කාර්යයක් තියෙනවා. බලය අපි පෙට්ටිය මත යොදන බලය වැඩි කිරීම බලයට තේ විස්ථාපන. ඒ කාර්ය පෙට්ටිය තුල ශක්තිය වශයෙන් ගබඩා වෙනවා. ඒ අතර හැබැයි මෙහෙම එකක් වෙන්නත් පුළුවන්. අපි දන්නවා ශක්ති ගබඩා වීම වගේම ශක්ති හානි වීමක් සිද්ධ වෙන්නත් පුළුවන්. මම කරන කාර්යය කොහොම හරි පෙට්ටියට යද්දී ගායශයට එරෙහිව කාර්ය කිරීමකට වැය වෙන්න පුළුවන්. ඉතිරි ටික පෙට්ටියේ චාලක ශක්තිය සඳහා ලැබෙනවා. විභව ශක්ති වැඩි වීමක් නැත්නම් අපි තිරස්කු පොලෝක නම් අරන් යන්නේ. මේක අපි හොඳට දන්න කාරණා. හැබැයි ඝර්ෂණයෙන් තොර පෘෂ්ඨික නම් අපි මේක චලිත කරන්නේ. අපි කරන කාර්ය සම්පූර්ණයෙන්ම ලැබෙනවා අර පෙට්ටියේ චාලක ශක්තියට. පෙට්ටිය ඉහළට අරන් යනවනම් විභව ශක්ති වැඩි වීමක් සිද්ධ වෙනවා. ඒක කිව්වා අපි දන්නවා දැන්. පැහැදිලිද? ඒක දන්නවා. ඉතින් මෙතනදී අනන්තයේ සිට මේ වස්තු රැගෙනීමේදී අපි කරන කාර්ය වෙන්නේ ඍණ GM බෙදීම ඒකක ස්කන්ධයකට ඊළඟ ඒ කාර්ය ගබඩා වෙනවා. ඒක තමයි ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය. පැහැදිලිද? එතකොට ඔය පොල් ගෙඩි වල ඔයක තියෙනවා ශක්තිය. ඇපල් ගෙඩි වල තියෙනවා. මේකේ toy ශක්තිය තියෙනවා. දැන් කෙනෙක් අහයි මේක අනන්තයේ ඉඳලා අරන් ආවේ නෑනේ. අනන්තයේ ඉඳලා අරන් ආවනම් මේකේ ශක්තියක් තියෙන ඔච්චර ප්‍රමාණය. අනන්තයේ ඉඳලා අරන් ආවේ නැතත් මේ ශක්තියක් තියෙන නිසා මේකෙන් කාර්යයක් කරන්න පුළුවන් කියලා කියන අනන්තයේ කතාවක් නේ. අපි මේ රෙෆරන්ස් එකක් හදාගන්නවා. පැහැදිලිද? මේක රෙෆරන්ස් එකක් හදාගන්නවා. අපි අනන්තයේ කියන එක විභව ශූන්‍ය මට්ටමේ සලකලා අනිත් පැත්තෙන් විභව ලියන. ඒ ගැටලුවක් නෑ. අනන්තේ වඩා හොඳ නිර්දේශ ලක්ෂණ. රෙෆරන්ස් එකක්. දැන් අපි හිතන්න පන්ති ළමයි සතු මුදල් තියෙනවා. දැන් මුදල් තියෙනවා. ඒකට මට පුළුවන් එක ළමයෙක් සතු මුදල 0යි කියලා. ඊට සාපේක්ෂව අර ළමයිගේ මුදල් ගැන කතා කරා. පැහැදිලිද? අනිත් ළමයි. මේ ළමයට රුපියල් 10යි. මෙයාට 0යි. ඒ රෙෆරන්ස් එකට 0යි. මෙයාට රුපියල් 10යි කාට සාපේක්ෂව? අරයට සාපේක්ෂව. එහෙම රෙෆරන්ස් එකක් හදාගෙන අපිට ගත්ත එක නේ රෙෆරන්ස් එක ඇත්තටම යාන්ත්‍ර විද්‍යාවේදී අපි හදාගත්තේ අපිට අභිමත විදියට ගුරුත්වාකර්ෂණ විභව ශූන්‍ය මට්ටම කියලා හදාගත්තා. මතක ඇති. හැබැයි මේකෙදි අනන්තය ගන්නවා. අනන්තය අරකට වඩා හරි ප්‍රැක්ටිකලි හොඳයි. ප්‍රැක්ටිකලි කියන්නේ මේ ප්‍රායෝගික තත්ත්වයක් අනන්තය කියන එක නෙමෙයි මම මේ කියන්නේ. අනන්තය වඩා හොඳයි. මොකද අපි අනන්තය කියන එක දැකලත් නැති නිසා. අනන්තයට මොකද වෙන්නේ කියලා දන්න නිසා ඒකට සාපේක්ෂව ගත්තාම වැඩි ගොඩනේ. පැහැදිලිද? වැඩි ගොඩ. අරකට අර පන්තින ළමෙක් ගන්න නැතුව වෙනම කෙනෙක් හරියට ගත්තා වගේ තමයි ඔය කතන්දරේ. හරිද? කොහොම හරි ඒ தත්ත්වයේ යටතේ තමයි මේ කතා කරන්නේ. හරි. කොහොම හරි එහෙනම් මෙතන තේරෙනවා මේ කතාව. ඒකක ස්කන්ධයක ගබඩාලා තියෙන ශක්තිය ඍණ GM බෙදීම R නම් සිම්පල් M ස්කන්ධයක මේ වගේ M ප්‍රමාණයක් තියෙන්න ඕන. පැහැදිලිද? ඔව්. මට මේ කියන්න පුළුවන් potential energy A වල කියලා ගන්නකො මේක at A. මම මේක A ලක්ෂය කියලා දාන්නම්. මේක B ලක්ෂය කියලා දාන්නම්. මේක B ලක්ෂයේදී potential energy එක. potential energy at B. potential energy කියලා කියන්නේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය. potential energy එක B වලදී කොච්චරද?
B වලදී. ඍණ G capital M බෙදීම simple R කියන්නේ විභවය ශක්තිය වෙන්නේ simple M වලින් වැඩි වෙන්න ඕනේ. පැහැදිලිද? හරි. දැන් මෙතනදී තියෙන ශක්තිය මේක. මෙතන තියෙන ශක්තිය මේක. මේ දෙකෙන් වැඩි ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය කොතනද තියෙන්නේ? පුළුවන් නම් කියන්න බලන්න. මෙතනද වැඩි මෙතනද වැඩි? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අපි දන්නවා විභවය ගත්තාම ඈතට යන්න යන්න මොකද වෙන්නේ? විභවය වැඩි වෙනවා. එහෙනම් ගුරුත්වාකර්ෂණ විභව ශක්තියත් මොකද වෙන්නේ? ඈතට යන්න යන්න වැඩි වෙනවා. ඍණ ලකුණ ගැන හිතන්න. එහෙනම් මේ පැත්ත තමයි වැඩි. එහෙනම් අඩු ශක්තියක ඉඳලා වැඩි ශක්තියක් දක්වා මේක ගිහිල්ලා තියෙනවා. එහෙනම් කවුරු හරි කාර්ය කරන්න ඕනේ නේද? නැත්තම් යවන්න බෑ. කියනවා ගබඩා වෙලා තියෙන ශක්තිය කවුරු හරි කරන්න ඕනේ. ගබඩා වෙලා තියෙන ශක්තිය කියවහම මේකෙන් මේක අඩු කරන්න ඕනේ. වැඩි ගුරුත්වාකර්ෂණ විභව ශක්තියෙන් අඩු කෙරුවොත් තමයි ගබඩා වෙලා තියෙන ශක්තිය. පැහැදිලිද? ඒක කවුරු හරි කරලා තියෙන්න ඕනේ. එහෙනම් A වල තියෙන simple M ස්කන්ධය B දක්වා රැගෙන යාමට කාර්යයක් කරලා තියෙනවා කවුරු හරි. ඒ කාර්ය වෙනස මේ ශක්ති වෙනස බවට පත් වෙනවා. හැබැයි හරි ලස්සනට ඒක හල්ලගන්න. කාර්ය වෙනස කියන්නේ මෙන්න මෙහෙමයි. simple M ස්කන්ධය A සිට B දක්වා රැගෙන යාමට කළ යුතු අවම කාර්ය. simple M ස්කන්ධය A සිට B දක්වා රැගෙන යාමට කළ යුතු අවම කාර්යය. මම කාර්ය කියලා කිව්වේ නෑනේ අවම කාර්ය කියලා කිව්වේ. ඇයි එහෙම කියන්නේ? දැන් පොඩ්ඩක් හිතන්න. මෙතනට වඩා මෙතන වැඩි වෙලා තියෙන ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය විතරයි. ඒතකොට අපි කරන කාර්යයෙන් ඒ විභව ශක්තිය වැඩි වීම විතරයි දෙන්නේ. තව කෙනෙක් මෙහෙම අරන් ගියලා හිතන්නකෝ. මේක වේගෙන් අරන් ගිහිල්ලා මෙතනින් මෙතෙන් දක්වා එනවා. ඒතකොට මෙතෙන් ගත්තාම මෙතන වේගෙකුත් තියෙනවා මෙයාට. B වලදී වේගෙකුත් තියෙනවා. එහෙනම් වේගයක් තියෙනවා කියන්නේ චාලක ශක්තියකුත් තියෙනවා. එහෙනම් අපි කළ කාර්ය කියලා කියන්නේ මේ විභව ශක්ති වෙනස සහ ඒකට එකතු කරන්න ඕනේ චාලක ශක්තිය. මෙතන නිශ්චලතාවයෙන් පටන් ගත්තේ මෙතන චාලක ශක්තියක් තියෙනවා නම් ඒ චාලක ශක්තිය වෙනස කියන කාරණේ මෙතන චාලක ශක්තිය නෙකලින් එතකොට මේක බිඳුව නිසා ඒ චාලක ශක්තියත් එකතු කරුවොත් ඒකත් අපි කළ කාර්යයක් තමයි මෙතෙන් අරන් යන්නේ. හැබැයි ඒ කාර්යය වේගයක් නැතුව මෙතෙන් අරන් යන්න කරන කාර්යයට වඩා ඒ කියන්නේ අවම කාර්යයට වඩා වැඩි. අඩුම තරමේ කරන්න ඕනේ කාර්ය. A සිට B දක්වා රැගෙන යාමට අඩුම තරමේ මේ විභව ශක්ති වෙනසට අදාළ කාර්ය කළ යුතුමනේ. නැත්නම් අර යන්නම් බෑ. හැබැයි ඊට වඩා කාර්යයක් කෙරුවොත් චාලක ශක්තියකුත් හම්බ වෙනවා මෙතනදී නේ. මම කියන එක තේරෙනවද? ඊට වඩා කාර්ය කෙරුවොත් චාලක ශක්තියකුත් හම්බ වෙනවා. ඒ නිසා මේක අවම කාර්ය. විභව ශක්තිය වෙනසෙන් ලැබෙන්නේ අවම කාර්ය. ඒකට චාලක ශක්තියත් එකතු කරුවොත් අප කළ මුළු කාර්යය වෙනවා. චාලක ශක්තියක් නැත්තම් අවම කාර්යය අප කළ කාර්යය වෙනවා. අවම කාර්යය අප කළ කාර්යය වෙනවා. මම කියන එක පැහැදිලි ඇති. හරි. තව කතාවක්. එතකොට ඔක තව විදිහකට මට ගන්න පුළුවන් වුණා. ඔය අවම කාර්යය කියලා කියන කතාවේදී මතකද අපි නිව්ටන් නියම වලත් ඔය කතා කරේ ඔය අවම කාර්යය යටතේ මතකද අර M ස්කන්ධයක් H උසක් රැගෙන යාමට කළ යුතු අවම කාර්යය තමයි mg h උනේ. ඒ කියන්නේ අපි M ස්කන්ධයක් ගත්තාම එයාගේ පල්ලෙහාට බරක් තියෙනවා mg කියලා. ඒ බරට සමාන ප්‍රතිවිරුද්ධ බලයක් දුන්නාම ඇත්තට මේක යන්නේ නැහැ. පොඩක් වැඩි කරුවොත් මේක යන්න පටන් ගන්නවා. මේ පොඩක් වැඩි කරලා අපි h උසක් අරන් ගියාම අපි කියනවා අපි බලයෙන් කළ කාර්ය අපි යොදට බලයෙන් කළ කාර්ය අපි යොදු බලයත් mgමයි. mgට වඩා පොඩක් වැඩි. නමුත් ඒක නොසලකන්න. දැන් mg වරක් h. તો අවම බලයටදී වේගයක් හම්බ වෙනවද? අවම බලයටදී වේගයක් හම්බෙන්නේ නැහැ. එහෙනම් මෙතන මේ m ස්කන්ධය ඇත්තට මෙතන අරන් ගිහලා තියෙන අවම බලයකුත් යොදලා. ඒ කියන්නේ ඇත්තට මෙතනදී මෙයා මත ගුරුත්වාකර්ෂණ බලයක් තියෙනවා. ඊට විරුද්ධව බලයක් යොදලා. හැබැයි ගුරුත්වාකර්ෂණ බලය මොහොත වෙනස් වෙනවා. ඒ නිසා අපිට නිකම්ම අවම බලය අර කාර්ය ගත්තා වගේ බලය වැඩි කිරීම දුර යටතේ ගන්න බෑ. මොකද බලය වෙනස් වෙනවා මොහොතින් මොහොත. ඒ නිසා ඒක ගන්න වෙන්නේ අනුකල්පනය දාලා. ඉතින් ඊට වඩා ලේසි මේ දෙකෙන් ගන්න. මොකද මේ සූට් වලට එන්නත් ඉතින් අනුකල්පනය දාලා ගත්තා විභව එළියත් අනුකල්පනය කරලා ගත්ත හැකි. නැත්තම් මේක ලේසි. දැන් අනුකල්පනය මුල් එක ගත්ත නිසා විභවය ගත්ත අනුකල්පනය. එහෙනම් මේක තමයි ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය මේ වෙනස තමයි කළ යුතු ආම කාර්යය A සිට B දක්වා වස්තුව රැගෙන යන්න. පැහැදිලි නේද ඒක? හරි. අපි ලිව්වේ මොකද්ද? පෘථිවිය වටා ගුරුත්වාකර්ෂණ
විභව ශක්තිය කියලා අපි ලිව්වේ පෘථිවි වට ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය. ඒක මෙහෙම ලියමු. අර පෘථිවි ස්කන්ධේ කැපිටල් M සහ අර R කියන එක අපි සලකනවා මුල ඉඳලම ඒකයි නැවත ලියන්න ඕනේ නැහැ කියලා මම හිතන්නේ. මෙහෙම ලියන්න කමන්නේ. පෘථිවි ස්කන්ධයේ කැපිටල් පෘථිවිය මෙහෙම ලියන්න. පෘථිවිය ස්කන්ධයේ කැපිටල් M ද පෘථිවිය ස්කන්ධයේ කැපිටල් M ද අරේ කැපිටල් R ද වූ පෘථිවි ස්කන්ධයේ කැපිටල් M ද අරේ කැපිටල් R ද වූ අරේ කැපිටල් R ද වූ ඒකාකාර ඝන ගෝලයක් සැලකූ විට ඒකාකාර ඝන ගෝලයක් ලෙස සැලකූ විට ඒකාකාර ඝන ගෝලයක් ලෙස සැලකූ විට ඒකාකාර ඝන ගෝලයක් ලෙස සැලකූ විට පෘථිවිය ස්කන්ධ කැපිටල් M ද අරේ කැපිටල් R ද වන ඒකාකාර ඝන ගෝලයක් ලෙස සැලකූ විට හරියට ලියන්න ඒකාකාර ඝන ගෝලයක් ලෙස සැලකූ විට ලියන්න ඒ පෘෂ්ඨයේ සිට එහි පෘෂ්ඨයේ තබා ඇති සිම්පල් M ස්කන්ධයක් එහි පෘෂ්ඨයේ තබා ඇති සිම්පල් M ස්කන්ධයක් ඒ පෘෂ්ඨයේ තබා ඇති සිම්පල් M ස්කන්ධයක් කේන්ද්‍රයේ සිට සිම්පල් R දුරින් පිහිටි ලක්ෂයකට ඒ පෘෂ්ඨයේ තබා ඇති සිම්පල් M ස්කන්ධයක් කේන්ද්‍රයේ සිට සිම්පල් R දුරින් පිහිටි ලක්ෂයකට කේන්ද්‍රයේ සිට සිම්පල් R දුරින් පිහිටි ලක්ෂයකට රැගෙන යන්නේ සිතු කේන්ද්‍රයේ සිට සිම්පල් R දුරින් පිහිටි ලක්ෂයකට රැගෙන යන්නේ සිතු කේන්ද්‍රයේ සිට සිම්පල් R දුරින් පිහිටි ලක්ෂයකට රැගෙන යන්නේ සිතු කියලා මේක ඇඳගන්න මේ ටිකක් ලියා ගන්න ගැටලුවක් නැහැ මේ ටිකක් ගන්න
ඉතින් එතනින් ලියන්න සිම්පල් m ස්කන්ධය යට ලියන්න සිම්පල් m ස්කන්ධය a සිට b දක්වා රැගෙන යාමට කළ යුතු අවම කාර්යය. කඩලා ඉවත් කමක් නැහැ. කඩලා ලියන්න. අවම කාර්ය ලියන්නත් එපා. يعني සිම්පල් m ස්කන්ධය a සිට b දක්වා රැගෙන යාමට කළ යුතු සිම්පල් m ස්කන්ධය a සිට b දක්වා රැගෙන යාමට කළ යුතු අවම කාර්යයකට අවම කියන්නේ ටිකක් ගන්න අදහස තේරලානේ තියෙන්නේ. ඒක අමතක වෙනවා කියන පැත්තක ලියා ගන්න. අවම කාර්ය කියලා කියද්දී ඒ කියන්නේ අවම බලය යටතේ චලිත කරන්නේ චාලක ශක්තියක් හම්බෙලා නැහැ. එහෙනම් අඩුම වශයෙන් මේක කරන්න ඕනේ. මේක නැතුනොත් යන්නෙම නැහැ. මීට වඩා වැඩිපුර කෙරුවොත් චාලක ශක්තියකුත් හම්බ වෙනවා. සිම්පල් m ස්කන්ධයේ a සිට b දක්වා රැගෙන යාමට කළ යුතු අවම කාර්ය potential energy at b minus potential energy at a. මොහොමනේ වැඩි විභව ශක්තියෙන් අඩු විභව ශක්තිය අඩු කෙරුවා. එහෙනම් අපිට එනවා ඍණ g capital M simple M බෙදීම simple r ඍණ g capital M simple M බෙදීම capital R. මේක සුළු කරගත්තොත් ඕන අපිට g capital M simple M එළියට ගත්ත හැකි. එකයට capital R ධන වෙනවා එකයට simple R ඍණ වෙනවා. so හරි නේද? එතන මම මේක මකන්නම්. මේක වැඩි විභව ශක්තියෙන් අඩු විභව ශක්තිය අඩු කරුවාම GMM එකට ගත්තාම එකයට R වෙන සිම්පල් එකයට R